ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. කොවිඩ් ආසාදිතයෙකු තුළ වෛරසය සක්‍රියව පවතින කාල සීමාව පිළිබඳව නවතම අනාවරණයක්. සංශෝධිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභහ සහ රජයේ ගිනුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරුන් පත් කෙරේ. චීනයේ තරුණ රැකියා ව්‍යුක්තිය වාර්තාගත ලෙස ඉහළට. කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් සිදුවහොත් ඒ සඳහා සෞඛ්‍යංශ සූදානම් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර ගත වූ දිනේත් මෙරටින් කොවිඩ් ආසාදිතින් 1200 සීමාව ඉක්මවා වාර්තා වුණා. ගත වූ දිනේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 1263 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,23,248ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ඊයේ සිදු වූ බවට තවත් කොවිඩ් මරණ 36ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,692ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතයෙකු තුළ වෛරසය සක්‍රියව පවතින්නේ දින 5ක් පමණක් බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම පර්යේෂණයක් මගින් හෙළි වී තිබෙනවා. කොවිඩ් වෛරසයේ නොයෙක් ප්‍රභේද පිළිබඳ විවිධ මට්ටමින් සිදු කළ පර්යේෂණ හරහා මේ බව අනාවරණය කරගත හැකි වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අතර යම් හේකින් මෙරට දෛනික ආසාදිතයන්ගේ අඛණ්ඩ වැඩිවීමක් සිදු වූහොත් ඒ සඳහා සෞඛ්‍ය අංශ සූදානමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා. සාමාන්‍යයෙන් ඇඳන් 7000ක් පමණ තමයි මේ මොහොතේ භාවිතයට ගැනෙන්නේ. අපේ සැලසුම් කරලා තියෙන සංඛ්‍යාව 15000ක් පමණ ඇඳන් සූදානම් කරලා තියෙනවා. මේ මොහොතේ අපි ඊටත් වඩා විශේෂයෙන්ම මේ ඔමික්‍රෝන් රෝගයේ රෝග ලක්ෂණ අඩු මෘදු රෝගයක් හැටියට හඳුනා ගැනීමත් එක්ක අපි ගෘහස්ත රෝගීන් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය කරගෙන යන නිසා අපිට බරපතල ලෙස ඒ අතරමැදි මධ්‍යස්ථානවල අවශ්‍යතාවය මේ මොහොතේ පැන නැගලා නැහැ. එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ රෝහල් ආශ්‍රිත කාර්ය මණ්ඩලවල කොවිඩ් වෛරසය පැතිරීම අවම කිරීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවයි. අපි ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කරනවා. රෝගීන්ට කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපි දැනුවත් කරලා තියෙනවා. පුහුණු කිරීම කරනවා. අවශ්‍ය ආරක්ෂිත උපකරණ ලබා දීලා තියෙනවා. කෙසේ නමුත් මේ රෝගීන් අතර එහෙමත් නැත්නම් රෝහල් වලට පැමිණෙන අය අතර කාර්ය මණ්ඩලයේ වේවා රෝගීන් වේවා රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් වගේම රෝග ලක්ෂණ රහිත පුද්ගලයන් සිටීම මේදී බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ අයගෙන් තමා බොහෝ වෙලාවට මේක බෝ වෙන්නේ. මේ අතර නිදන්ගත රෝග ආදී විවිධ රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයන් කොවිඩ් ආසාදිතයන් වූහොත් ඖෂධ ලබාගත යුතු ආකාරය පිළිබඳව ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍ය සරත් ගාමිණී ද සිල්වා මහතා මෙසේ අදහස් පළ කළා. විශේෂයෙන්ම වෙන වෙන රෝග තත්ත්වයන් දියවැඩියාව, අධික රුධිර පීඩනය, ඇදුම රෝගය ආදී හෘදයාබාධ ඒ වගේ රෝග තියෙන අය තමයි විශේෂයෙන්ම මේ එන්නත ලබා ගන්න ඕන. ඒ වගේම විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන. Taman දන්නවනම් යම් කෙනෙකුට gedara hari තියේ නම් මේ රෝගය වැරදිණු කෙනෙක් ඉන්නවා නම් ඈත් වෙලා සිටීම ඉතා වැදගත්. අනිත් වැදගත් දේ තමයි මේ රෝග තත්ත්වයන් තියන අයට කොවිඩ් රෝගය වැළඳුනොත් අර කලින් ඒ රෝග තත්ත්වයන්ට ගත්තු බෙහෙත් ඒ විදිහටම දිගටම පාවිච්චි කිරීම ඉතා වැදගත්. මේ රෝගය හැදුන කියලා කලින් රෝගවලට ගත්තු බෙහෙත් නවත්තන්න කිසිම හේතුවක් නැහැ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 13,581ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,93,975ක් ලෙසයි. ඉන්දුනීසියාව විසින් නිපදූ දේශීය කොවිඩ් මර්ධන එන්නතක් සඳහා එරට ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ලබා දී තිබෙනවා.
ආසියාතික රටක් වන ඉන්දුනිසියාවේ විද්‍යාඥයන් විසින් දේශීයව නිපද වූ COVID-19 ප්‍රතිශක්තිකරන එන්නතක් එරට වැසියන්ට ලබාදීම මේ වන විට ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙරා පුටි යන නමින් නම් කර ඇති එම එන්නත ඉන්දුනීසියානු වැසියන්ට ලබාදීමට සෞඛ්‍යංශ තීරණය කර ඇත්තේ නියමිත සායනික අත්හදා බැලීම් අවසන් කිරීමෙන් පසු ඉන්දුනීසියානු ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය ඊට හිමිවීමෙන් අනතුරුවයි. එලෙස දේශීය එන්නතක් නිපදවීමට මැදිහත් වී ඇත්තේ ඉන්දුනීසියාවේ එයාලංගා විශ්වවිද්‍යාලය සහ බයෝටිස් ඖෂධ සමාගම එක්ව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඉන්දුනීසියානු රජයේ අනුග්‍රහයද එම එන්නත නිපදවීමට ලබා දී තිබෙනවා. ඒ අනුව දේශීය වශයෙන් නිපද වූ මෙරාපුටි එන්නත රජයේ එන්නත් වැඩසටහනට එක් කර ගැනෙන බවත් අසල්වැසි රටවලට බූස්ටර් එන්නතක් ලෙසද එම එන්නත ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්දුනීසියානු රජය විසින් දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් ජපානය තුළ පනවා ඇති සංචාරණ සීමා තවත් සති 3කින් දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග ජපාන රජය මෙම තීරණය ගෙන ඇති බවයි. ගත වූ දිනේත් ජපානය තුළින් දෛනික ආසාදිතයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම මේ වන විට සමස්ත ජපානයෙන්ම කොවිඩ් ආසාදිතයන් 34,68,242 දෙනෙකු හඳුනාගෙන ඇති නමුත් ජපානයෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 19,587ක් බව විදෙස් සෞඛ්‍ය වාර්තාවල සඳහන්. කෙසේ වෙතත් ඔමික්‍රෝන් ව්‍යාප්තිය සහ පවතින වසංගත තත්ත්වය සලකා මේ වන විට ජපානයේ කොවිඩ් මර්ධන එන්නත් කරන ක්‍රියාවලිය සාර්ථකව සිදු කෙරෙන අතර එරට රජයේ ඉලක්කය දෛනිකව කොවිඩ් එන්නත් මිලියනයක් ජනතාවට ලබා දීමට ඉඩ සැලැස්වීම බවයි වාර්තා වන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම් පතට නව සංශෝධන ඇතුළත් කළ සංශෝධිත පනත් කෙටුම් පතක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මෙම පනත් කෙටුම් පත ඉදිරි දිනක විවාදයට ගැනීමට නියමිතයි. විදේශ අමාත්‍යතුමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. Mr. Speaker, I present a bill to amend the Prevention of Terrorism Temporary Provisions Act number 48 of 1979. ත්‍රස්තවාදය වැළැක්වීමේ తాවකාලික විධිවිධාන සංශෝධන 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි. දෙවන වර කියමු කවදාද? Tomorrow, sir. ඇත්තට මේ කොවිඩ් වසංගතයක අපි දැක්ක ආයුර්වේදයේ නිරෝධායනය ඒ වගේම රෝගීන් සුව කිරීම සඳහා විශාල කාර්යභාරයක් කළා. වසංගත වේද විද්‍යාත්මක පර්යේෂණ ක්‍රම පාවිච්චි කරලා මේ දත්ත අපිට ජාත්‍යන්තරයට දෙන්න පුළුවන්. ඒ වගේම අපේ රට ඇතුලේ ප්‍රචලිත කරන්න පුළුවන් අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රචලිත කිරීම සඳහා. මේ සඳහා මේ පර්යේෂණ ආයතන පාවිච්චි කරන්න පුළුවන්. ඒ සඳහා තමුන්නාන්සලාට වැඩපිළිවෙලක් තිබෙනවා. ගරු කතානායකතුමනි පර්යේෂණ 14කට වඩා මේ මෑත කාලේ ආරම්භ වෙලා තියෙනවා. ඔබතුමා කියන කාරණයක් පිළිගන්නවා අපේ රටේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය අංගයක් ලෙස ආයුර්වේදයේ මේ වෙනතෙක් නෛතික වශයෙන් සම්බන්ධ කර නොමැතිකමේ ගැටලුවට තමයි අපි මුහුණ දෙන්නේ. අපි දන්නවා බටහිර රෝහලක යම්කිසි අස්ථියක දුර්වලතාවයක් ඇතිවුණොත් අතක් කැඩුණොත් තේරණ භාෂාවෙන් ඔවුන් බටහිර රෝහලක මාස 3ක් ප්‍රතිකාර ලබා ගන්නවා වෙලුන් දාගෙන රෝහලේ ඇඳ මත. නමුත් ගමේ වෙද මහත්තයාට ගිහිල්ලා සතියකින් පත්තුවක් දාලා ඔව්ව හොඳ වුණත් ඒ තනත්තා පිළිබඳව ජාතික සෞඛ්‍ය සේවයේ වැඩසටහනේ ඒවා අන්තර්ගත වෙන්නේ නැහැ. අපි විසින් ලබා දෙන කොවිඩ් ප්‍රතිකාර ඖෂධ වර්ග මේ කිසිවක් ජාතික සෞඛ්‍ය සේවයේ අංගයක් වශයෙන් මෙතෙක් ප්‍රකාශිත වෙලා නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියෙන බලයවත් ප්‍රජා වෛද්‍ය නිලධාරියාට අපේ රටේ අනපනත් වලින් මෙතෙක් සිදු වෙලා නැහැ. ඒ නිසා විශාල නෛතිකමය වශයෙන් නීති සංග්‍රහයත් ප්‍රජා සෞඛ්‍ය සේවය නීතිගත කිරීමේ වැඩසටහනත් අපි අතගහලා තිනවා ඉදිරි මාස කිහිපය තුළ ඒවා මේ ගරු පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙනවා. වර්තමානයේ විදුලි බල මණ්ඩලයේ මේ සාමාන්‍ය ගෙදරකට ගන්න සිංගල් පේස් එකක් වෙන්න පුළුවන්, ත්‍රී පේස් එකක් වෙන්න පුළුවන්. ගැනීමේදී අද විදුලි බල මණ්ඩලයේ කිසිම සේවාවක් ගන්න විදියක් නැහැ. ඒකට හේතුව තමයි භාණ්ඩ නැහැ. රෝගියෙක් වෙන්න ඉන්න අලුතෙන් ගෙයක් හදන කෙනෙක් වෙන්න පුළුවන්, අලුතෙන් කුඩා කර්මාන්තයක් ආරම්භ කරන කෙනෙක් වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ භාණ්ඩ හිගේ නිසා අද අඩුම ගානේ සල්ලි වඳින්නවත් ගන්නෙ නැහැ. විදුලි බල මණ්ඩලයේ මේ වයම පළාත විතරක් නෙමෙයි ලංකාව පුරාම සිදුවන දෙයක්. නව රජයේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ මේ රටේ ජීවත් වෙන ඕනෑම පුද්ගලයෙක්ගේ නිවසක් ඉදිරියේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරියේ විදුලිය ගෙනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට අපි වෙනස් කරලා තියෙනවා. මීට කලින් තිබුණේ ආණ්ඩුව විසින් වියදම් කරනු ලබන්නේ ලක්ෂ 3.5ක් දක්වා විතරයි. හැබැයි අපි දැන් ලක්ෂ 3.5ද පහද කියලා බලන්නේ නැහැ. කවුරු හරි පදිංචි වෙලා තියෙනවා නම් ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඒ ස්ථානයට විදුලිය ගෙන දීම තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට අපි වෙනස් කරලා මේ වෙනකොට විදුලිය නොමැති සියලුම නිවාස වලින් විදුලිය ලබා දීම සඳහා
මිලියන 750ක් ගිය අවුරුද්දේ වියදම් කරලා සමෘද්ධි පවුල් සඳහා නොමිලේම අපි කනෙක්ෂන් එක ලබා දුන්නා. ඒ වගේ මේ වර්ෂයේදීත් විදුලිය නැති ඉතිරි ගෙවල් තියෙනවා නම් ඉල්ලුම් කරන ස්ථාන තියෙනවා නම් ඒ සෑම ස්ථානයකටම විදුලිය සැපයීම ආණ්ඩුවේ වගකීම විදුලි බල මණ්ඩලයේ වගකීම විදිහට අපි වෙනස් කරලා ඒක ක්‍රියාත්මක කරලා තියෙනවා. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ නව සභාපතිවරුන් පත් කර තිබෙනවා. ඒ අනුව කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා තෝරාපත් කර තිබෙනවා. පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ නවවන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තේරීපත් වනු බවයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස් වූ එම කාරක සභාවේ සමාජික මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සභාපතිවරයා පත් කෙරුණා. අමාත්‍ය සරත් වීරසේකර මහතා ඒ සඳහා අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එය ස්ථිර කර තිබෙනවා. මහාචාර්ය චරිත හේරත් මහතා නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේදීද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළා. පසුගිය සභාවාරයේ කෝප් කමිටුවේ සමාජිකත්වයේ දැරු හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා වෙනුවට මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා සමාජික මන්ත්‍රීවරයෙකු ලෙස පත් වී තිබෙනවා. මෙහිදී නවවන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ අවසාන කාර්යතුව තුළදී සිදු කරන ලද විමර්ශනයන් හා සම්බන්ධ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් සකස් කරන ලද තුන්වන වාර්තාව මෙම සභාවාරයට ඉදිරිපත් කිරීම සඳහා සමාජිකත්වයේ අනුමැතිය හිමි වුණා. විශේෂයෙන්ම මේ කමිටුව පාර්ලිමේන්තුවේ තියෙන ඕවර්සයිට් කමිටීස් අතර ඉතාම වැදගත් එකක් විදිහට අපි තේරුම් කරගන්නේ විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක බලය සතු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා අතරින් විශේෂ කණ්ඩායමක් විදිහට කෝප් කමිටුවට අදාළ මන්ත්‍රීතුමන්ලා විසින් සිදු කරනු ලබන්නේ මහජන මුදල් සම්බන්ධව රාජ්‍යයේ තියෙන එක එක ආයතනවල සිදු කරන කටයුතු ගැන පසුවිපරම් කිරීමක්. මෙය ජනතාවගේ මුදල් අයිතිය ආරක්ෂා කිරීමේ ඉතා වැදගත් පියවරක් විදිහට තමයි පාර්ලිමේන්තු ඉතිහාසයේ තුල පුරම තියෙන්නේ. අපි පසුගිය සැසිවාරය තුල ප්‍රධාන වාර්තා එකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. තුන්වෙනි වාර්තාව සඳහා අවශ්‍ය කෙටුම්පත දැනට සූදානම් කරලා තියෙනවා. එය ඉදිරිපත් කිරීමටත් අද දින මෙම කමිටුව අනුමැතිය ලබා දුන්නා. ඒ නිසා ඉදිරියේදී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව අදාළ විමර්ශන සිදු කරමින් ඉදිරි කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයේ ප්‍රථම වරට පසුගියදා රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට හිටපු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන ආපා මහතා නිතරගෙන් තෝරාපත් කරගෙන තිබෙනවා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන ආපා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ මෙම කාරක සභාවේදී 2011 අංක 13 දරන පළාත් සභා මුද්දර ගාස්තු මාරු කිරීමේ පනත සඳහා වන සංශෝධන අනුමත කිරීමද සිදු වුණා. මෙමගින් යම් තැනැත්තෙකු විසින් දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාගේ ගිණුමට ප්‍රේෂණය කරන ලද මුද්දර ගාස්තුවක් හෝ දඩයක් ගෙවිය යුතු පමණ ඉක්මවා ගෙවා ඇතනම් එය ප්‍රතිපූර්ණය කිරීමට නීතිමය ප්‍රතිපාදන කෙටුම්පත් කර තිබෙනවා. කුමන අභියෝග හමුවේ වුවද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් වූ පොරොන්දු ප්‍රකාරව ගොවි ජනතාවගේ ආදායම 100%කින් නිහළ නැංවීමට කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අභියෝග හමුවේ රජය අත්පත් කරගත් ඉලක්ක පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කළ පළමු මහජන රැළිය ඊයේ පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජන හමුව පැවැත්වුණේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී. එදා මේ බිමේ ඉඳලම මගේ පළවෙනි මැතිවරණ රැස්වීමේදී ජන හමුවේදී තමුන්නාන්සලාට පොරොන්දු වුණා පොහොර නිකම් දෙනවා වීවල සාතික මිල වැඩි කරනවා කියලා. මගේ පළවෙනිම රාජකාරිය වුණේ ඒ බව තමුන්නාන්සලාට මතක් කරන්නට ඕනේ. මම අද කියනවා පොහොර නැතුව හරි ගොවි ජනතාවගේ ආදායම 100%කින් මම වැඩි කරනවායි කියන පොරොන්දුව මේ අවස්ථාවේ තමුන්නාන්සලාට දෙනවා. තමුන්නාන්සලාට ඕන පොහොර දුන්නා. තමුන්නාන්සලාට ඕන සාතික මුදල් දුන්නා. අද 95ට දෙන්න පුළුවන්. මම පොරොන්දු වුණා. තමුන්නාන්සලාගෙන් උදුරාගත්ත ඉඩම් ටික දෙනවා කියලා මම ඒක ලබා දුන්නා. ගොවි ජනතාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට කැපවෙලා ඉන්නවයි කියන එක මම මේ අවස්ථාවේ සාතික වෙනවා තමුන්නාන්සලාට.
අපි ඒ වගේම කර්මාන්තය හරිත කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්නේ එදා අපිට මතකයි පොඩි කාලේ අපිට පුළුවන් වුණා වක්කඩකින් වතුර ටිකක් බොන්න. අද පුළුවන්ද? අද වකුගඩු රෝගය, පිළිකා රෝගය මේවා දිහා බලලයි අපි හරිත කෘෂි කර්මාන්තයක් ගැන කතා කරන්නේ. නමුත් අපි ගොවි ජනතාවගේ ආර්ථිකය වැටෙන්නට දෙන්නේ නැහැ. නැවතත් අපිට රට වහන්නට ඉඩ තියන්නට එපා. අද ආර්ථිකය පිබිදෙමින් තිබෙනවා. සංචාරකයන් පැමිණෙනවා. අපි මේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නකොට අපිට පුළුවන් එදා අපි පොරොන්දු වුණු ඒ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්න. අපි ඉදිරියේදී අපි මේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යනකොට අපි එදා පොරොන්දු වුණු සෞභාග්‍යයේ දැක්ම ඉදිරියේදී අවුරුදු 3 ඇතුළත අපි සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවායි කියන එක තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා. නැවතත් ප්‍රවෘත්ති. රජය විසින් ඉදිරියේදී ගෙවීමට නියමිත ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ණය වාරික ගෙවීමේ දුෂ්කරතාවක් මතුවී ඇති බවට විවිධ මාධ්‍ය මගින් සිදු කෙරෙන ප්‍රචාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව ස්වෛරී ණය පැහැරහැරීමක අද්දර සිටින බවට කර ඇති ඇතැම් මාධ්‍ය වාර්තා සහ මුලින්ම නොමග යවන සුළු ඒවා බවයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරන ලද විශ්වසනීය නිලදත්ත තිබියදීත් මෙලෙස සාවද්‍ය තොරතුරු සහ වාර්තා ඉදිරිපත් කිරීම පිළිබඳව කනගාටු වන බවත් මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. 2022 වසරේ ජූලි මාසයේදී කල්පිරෙන ඇමරිකානු ඩොලර් බිලියන 1ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ඇතුළු ඉදිරි ණය බැඳීම් සපුරාලීම සඳහා ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික අරමුදල් සහ විවිධ විකල්ප ක්‍රමවේදයන් ගණනාවක් කරහා විදේශ විනිමය සංචිත සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් මහ බැංකුව මෙම නිවේදනය හරහා අවධාරණය කරනවා. එබැවින් ඉදිරියේදී කල්පිරීමට නියමිත සියලුම ණය බැඳීම් වලට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සකසා එමගින් ශ්‍රී ලංකාවේ නොකැලැල් ණය සේවා වාර්තාව අකණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමට රජය සහ මහ බැංකුව කැපවී සිටින බවට දේශීය හා ජාත්‍යන්තර ආයෝජක ප්‍රජාවට සහතික වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එබැවින්ම 2020 වසරේ ජනවාරි මාසයේ සිට ඩොලර් බිලියන 2.5ක් වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ආපසු ගෙවීමත් සමග ජාත්‍යන්තර ණය අඩු කිරීමේ රජයේ උපාය මාර්ගයට අනුව 2022 වසරේ ජූලි මාස වන විට සමස්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ඩොලර් බිලියන 12.55ක් දක්වා අඩු වී තිබෙනවා. එමෙන්ම ලබන ජූලි මාසයේදී කල්පිරෙන ඇමරිකානු ඩොලර් බිලියන 1ක් වන ජාත්‍යන්තර බැඳුම් කර වාරිකයේද ගෙවා දැමීමෙන් පසු එම ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 11.55ක් දක්වා අඩුවනු ඇති බවටත් මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 2021 වසරේ දෙසැම්බර් මාස 29 වෙනිදා නිකුත් කළ උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2020-2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා අදාළ කඩයිම් ලකුණු 2022 පෙබරවාරි මාස 4 වෙනිදා නිකුත් කෙරුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසිනුයි. මේ අනුව අදාළ පාඨමාලාව සඳහා තෝරා ගැනුණු ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට හැකියාව ලැබෙනු ඇති. පාකිස්තානයේ සිට ගෙන්වා තිබූ මිනිස් පරිභෝජනයට නිසුදුසු අර්තාපල් කිලෝ 40,000ක පමණ ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව පෞද්ගලික ගබඩාදිකක තිබී සොයාගෙන තිබෙනවා. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලද තොරතුරක් මත මෙම ගබඩා පරීක්ෂාවට ලක් කෙරුණා. එක් ගබඩාවක කාන්තාවන් යොදාගෙන මිනිස් පරිභෝජනයට නිසුදුසු පාකිස්තානයෙන් ගෙන්වන ලද අර්තාපල් තොග පිරිසිදු කරමින් පරිභෝජනයට ගත හැකි අර්තාපල් සමග මිශ්‍ර කර ඇසුරුම් කරන බවටයි අනාවරණය වී ඇත්තේ. අනෙක් ගබඩාව තුළ කිලෝග්‍රෑම් 20,000කට අධික මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොග ලෙස ගබඩා කර ඇති අයුරු දක්නට ලැබී තිබෙනවා. මෙතන කිලෝ කීයක් තියෙනවද කිව්වේ? ගබඩා දෙකම මුද්‍රා තබා නීතිමය පියවර ගන්නා ලෙස නගරාධිපති ජාලිය ඕපාත මහතා දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සක්‍රිය ගුවන්තොටුපළක් බවට පත් කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මේ වසරේදී තවදුරටත් පුළුල් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එහි ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ලොව ප්‍රමුඛ පෙළේ ගුවන් සමාගම් කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. මෙම වසර තුළ එම ගුවන් සමාගම් මත්තල ගුවන්තොටුපළේ ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කර තිබෙනවා.
පසුගිය වසර තුළ මත්තල ගුවන්තොටුපොලේ ගුවන් මගී මෙහෙයුම් 32957ක් සිදු කර ඇති අතර හසුරුවා ඇති ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව 722ක්. ඉන් 854ක්ම ජාත්‍යන්තර ගුවන් යානා වීම විශේෂත්වයක්. එසේම මේ වසරේ ජනවාරි මාස පළමුවැනිදා සිට පෙබරවාරි මාස 3 වනදා දක්වා කාලය තුළදී මත්තල ගුවන්තොටුපොලෙන් මෙරටට පැමිණ ඇති සංචාරකයන්ගේ සංඛ්‍යාව 2919ක් බවද සඳහන්. පිය සෙනෙහස කොතන කොයි විදියට තිබුණත් එකයි. ඒකට නිදසුනක් මේ. මගේ තාත්තා මම ගැන ආඩම්බර වෙන විදිහටම මමත් තාත්තා ගැන ආඩම්බර වෙනවා. සදර් ඉසා ඒ විදියට කිව්වේ තමන්ගේ තාත්තගේ ආදරය හදවතටම තුරුළු කරගෙන. ජැඩ් තමයි ඔහුගේ ආදරණීය තාත්තා. ජැඩ් උපතින්ම ඩවුන් සින්ඩ්‍රෝම් නම් තත්ත්වයට මුහුණ දුන්න කෙනෙක්. ක්‍රමයෙන් වැඩිවියට පත්වීමත් එක්ක ජැඩ් විවාහ වෙනවා. ඔවුන්ට දරුවෙක් ලැබෙන්නේ ඉන් පස්සේ. ඒ දරුව තමයි අපි කලින් කිව්ව සදර් ඉසා. ඔහු දැන් වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඔහු තමන්ගේ ආදරණීය තාත්තා ගැන හදවත් සංවේදී කරමින් අපූරු කතාවක් කියන්නට වුණා. මගේ තාත්තා වසර 21ක කාලයක් තිස්සේ මට සිනහෙවන්ත පියෙක් වුණා. බිරිඳට ආදරණීය සැමියෙක්. පවුලට නිර්භීත නායකයෙක්. මේක බොහෝ දෙනෙකුට අභියෝගයක් වගේම බොහෝ දෙනෙකුට කළ නොහැක්කක්. ඒත් මගේ තාත්තට ඒක පහසු දෙයක් වුණා. තමන් අධ්‍යාපනය ලබන කාලය තුළ ජැඩ් තමන්ට ලබාදුන් සහය ගැන සදර් ඉසා සිහිපත් කළා. ඔහු කියනවා තමන්ගේ තාත්තා කිසිම වෙලාවකදී අනෙක් තාත්තලාගෙන් වෙනස් වුණේ නැහැ කියලා. සමාජයේ ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වය ඇති අය ගැන හිතන විදිහ වෙනස් වෙන්න ඕන කියන කතාව සදර් ඉසා ලෝකයටම කියනවා. මගේ තාත්තා මට කෙනෙක්ව මුල්ම වතාවට හඳුන්වලා දෙන ගමන් මගේ පුතා වෛද්‍යවරයෙක් කියලා කියන්නෙත් හරිම ආසාවෙන්. එතකොට එයාගේ ඇස්වල තියෙන ආඩම්බරකම ඒ සතුට මට පේනවා. ඒක හරියට මට ඩවුන් සින්ඩ්‍රෝම් තියෙනවා. ඒත් මම මගේ පුතාව උස්මහත් කරලා මිනිසුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරයෙක් කලා කියන ආඩම්බරකාරී හැඟීමක් වගේ. ජැඩ් සාර්ථක තාත්තා කෙනෙක්. ඒ නිසා ඔහු අව්‍යාජව හිනා වෙනවා. ඔහුත් තාත්තා කෙනෙක්. බොහෝ දේවල් දරාගත්ත. ඒ දේවල් දරාගෙන හිනාවෙන. ඉතිං පිය සෙනෙහස දරු සෙනෙහස ඉදිරියේ කොතනත් එක වගේ. පිය සෙනෙහස කොයි විදියට තිබුණත් එතැන තියෙන්නේ මහා මෙරක් තරම් ආදරේ විතරමයි. අවධානය විදෙස් පුවත් වෙත. ලොව ප්‍රබල ආර්ථිකයක් හිමි රටක් ලෙස සැලකෙන මහජන චීනයේ තරුණ රැකියා අභියුක්තිය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලොව බලවත් රාජ්‍යයක් වන මහජන චීනයේ වයස අවුරුදු 20ත් 24ත් අතර තරුණ රැකියා අභියුක්තිය 120 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම වයස අවුරුදු 16ත් 24ත් අතර තරුණ රැකියාව 114 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඉන් වැඩිම පිරිසක් තරුණ උපාධිධාරීන් වන අතර පෞද්ගලික අංශයේ රැකියා තෝරා ගැනීම පස කලා සිවිල් සේවය ගුරු වෘත්තිය ආදී රැකියා සඳහා පිවිසීමේ අපේක්ෂාවෙන් සිටීම එම තත්ත්වයට හේතු වී ඇති බවටයි වාර්තා වන්නේ. එහෙතුවෙන් මහජන චීනයේ තරුණ ප්‍රජාව අතර විවාහ වන වයස් සීමාව ඉහළ යාම, දරු උපත් අඩුවීම, නව නිවාස සඳහා වන ඉල්ලුම පහළ යාම ඇතුළු ආර්ථික සමාජීය හා ප්‍රජාවිද්‍යාත්මක ගැටලු රැසක් මතුවී ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබෙනවා. මේ අතර ඇමරිකාවේ ස්පේස් එක් සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සංවේදන චන්ද්‍රිකා පද්ධතිය සූර්ය කුණාටුවක බලපෑමට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40ක් පමණ පාලනයෙන් ගිලිහි ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.
මේ බව ඇමරිකාවේ නාසා ආයතනය විසින්ද තහවුරු කර ඇති අතර සූර්ය කුණාටුවත් සමග අවම වශයෙන් චන්ද්‍රිකා 40ක් හෝ 49ක් අක්‍රිය වී පාලනයෙන් ගිලිහි ගොස් ඇති බවට ස්පේස් එක්ස් සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන්. එහිදී සූර්ය කුණාටුවක් යන්නේ සූර්යාගේ සිට විහිදෙන විකිරණ සහ චුම්බක තරංගදාමයක් බවට සඳහන් කර ඇති අතර එහෙතුවෙන් අක්‍රිය වූ චන්ද්‍රිකා යලි පෘථිවි වායුගෝලයට ඇතුළු වී ගිනිගෙන පතිත වීමට ඉඩ ඇති බවටද එහි සඳහන් කර තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකාවේ අගනුවර ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නම් කර ඇත්තේ 1985 වසරේ පෙබරවාරි මස 11 වන දිනයි. ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ්හි ඇංග්ලිකන් විශ්වවිද්‍යාලවලට විකල්පයක් ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1826 වසරේ පෙබරවාරි මස 11 වන දිනයි. එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය විසින් 2015 වර්ෂයේදී යෝජනාවක් ඉදිරිපත් කරමින් නම් කරන ලද ජාත්‍යන්තර විද්‍යා සහ කාන්තා දිනය පෙබරවාරි මස 11 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධයෙන් කාන්තාවන් සහ ගැහැණු දරුවන් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය වෙනුවෙන් මෙම දිනය නම් කර ඇත්තේ. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.